අයිබෝවන් කියවර සුවසවන වැඩසටහනට ආරාධනා කිරීම ගැන ගොඩක් ස්තුතියි. අපි එහෙමනම් කතා කරමු මේ කොවිඩ් රෝගී අතීතය ගැන. කොවිඩ් රෝගය පටන් ගන්න ගැන. මට මතකයි 2020 පෙබරවාරි වගේ වෙනකොට අපිට ආරංචි වුණා චීනයේ වුහාන් නුවර මේ නොදන්නා නියුමෝනියා පොකුර ගැන සමහර තොරතුරු ලෝකේ පුරා පැතිරුණා. හොයාගත්තේ නැති නියුමෝනියා රෝගයක්, ඒ බරපතලයි, මිනිස්සුගේ ජීවිත නැති වෙනවා කියන කාරණය. ඒත් එක්ක නවසීලන්තයේ අපි අනිකුත් ආයතන සමග එකතු වෙලා සාකච්ඡා කරා මේ මොන විදිහේ රෝගයක් වෙන්න පුළුවන්ද, මේක අඳුනගන්නේ මොන විදිහේ පරීක්ෂණ වලින්ද, මෙය සුව කළ හැකි රෝගයක්ද කියන කාරණා. කොහොම වුණත් 2019 දෙසැම්බර් අග මේ රෝගය ලෝකේ පුරා පැතිරීමත් එක්ක විවිධ ක්‍රමවේදයන් මගින් මෙම රෝගය පාලනය කරන්න උත්සාහ කරත් මේ වෙනකොට ලෝකේ පුරා මිලියන 4.5කට අධික ප්‍රමාණයක් මිනිස්සු මිය ගිහිල්ලා තියෙනවා. මිලියන 4.5ක් කියන්නේ සාමාන්‍ය නවසීලන්තයේ මුළු ජනගහනයට ආසන්න සංඛ්‍යාවක්. නවසීලන්තයේ ජනගහනය මිලියන 5යි. කොහොම වුණත් මේ COVID-19 වසංගතය නවසීලන්තයට පැතිරුණු දවසේ පටන් ඔක්තෝබර් මාසයේ 15 වෙනකොට අපිට රෝගීන් 4897ක් හමු වෙලා තියෙනවා. මුලින්ම රෝගය නවසීලන්තයේ පැතිරෙද්දී එය සාර්ථකව මර්ධනය කරන්න නවසීලන්තයට පුළුවන් වුණත් පසුගිය අගෝස්තු මාසයේ ඩෙල්ටා ප්‍රභේදයේ පළමු රෝගියා ඕක්ලන්ඩ් වලින් හමු වීමත් සමගම මේ දක්වා රෝගීන් 1855ක් දක්වා ඒ අලුත් ප්‍රභේදය නවසීලන්තය පුරා පැතිරලා තියෙනවා. ඉතින් මේ වටපිටාවත් එක්ක ගොඩක් කලාවට මිනිස්සු බයෙන් චකිතයෙන් ජීවත් වෙන්නේ තමන්ගේ ප්‍රදේශවලටත් මේ රෝගය පැතිරේවි කියලා. මොකද මේ වෙන විට මේ ඩෙල්ටා ප්‍රභේදය ඕක්ලන්ඩ් ප්‍රදේශයේ, හැමිල්ටන් ප්‍රදේශයේ පමණයි පැතිරලා තියෙන්නේ. මම කැමති මේ රෝග ලක්ෂණ ගැන ටිකක් කතා කරන්න. මොකද වෙන රෝගවලට වැඩිය මෙහි රෝග ලක්ෂණවල වැඩි පරාසයක් තියෙනවා. එය විශේෂ වූ රෝග ලක්ෂණ නෙවෙයි. ඔබ දන්නවා උණ, වියලි කැස්ස, ඒ වගේම ඇඟපත වේදනාව වගේ විශේෂ රෝග ලක්ෂණත් එක්ක කොවිඩ් රෝගීන් අපිට හමු වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ රෝගීන්ට රස, ගඳ, සුවඳ දැනීම අඩු වෙන්න පුළුවන්. නාසයේ හිරවීම, උගුරේ වේදනාව, අපි කියනවා සෙම් ගෙඩි වගේ උගුර වනවීමක්, ඔළුවේ කැක්කුමක්, කැරකිල්ල, වමනය, කෑම අරුචිය, සමහර වෙලාවට පාචනය වගේ රෝග ලක්ෂණ වලිනුත් රෝගීන් COVID-19 එක්ක ඉදිරිපත් වෙන්න පුළුවන්. අනික කලාතුරකින් සමහර රෝගීන් හුස්ම ගැනීමේ අපහසුව වගේම කැරකිල්ල වගේ විශේෂ නොවු රෝග ලක්ෂණත් එක්ක වෛද්‍යවරුන් වෙත පැමිණි අවස්ථා තියෙනවා. සමහර වෙලාවට කලාතුරකින් මේ රෝගීන් දැනෙන්නේ තමුන්ගේ ආතතියක්, මානසික වෙනස් වීමක්, සංකූලතාවයක් වගේ විශේෂ නොවුණු රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. ඒ ඔක්කොටමත් වැඩිය සමහර අයට රෝගය බෝ වෙලා රෝගය ඇඟ ඇතුලේ තිබුණත් ඒගොල්ලෝ රෝග ලක්ෂණ නොපෙන්වා ඉන්නත් පුළුවන්. ඉතින් මේ විවිධ විදිහට රෝගය අපිට දැනෙන එකත් මේ රෝගය මර්ධනය කරන්න තියෙන එක අපහසුතාවයක්. COVID-19 රෝගේ වෛරසයේ හැසිරීම, මිනිස්සුන්ගේ ඇඟ ඇතුලේදී වෛරසයේ හැසිරීම ගැන චුට්ටක් කතා කරොත් අපි දන්නවා රෝග විස බීජයක් පුද්ගලයෙකුට ඇතුළු වුණාම ඒ විස බීජය ඇතුළු වෙලා ටික කාලයක් යනවා රෝග ලක්ෂණ පහළ වෙන්න, රෝගයක් මතුවෙන්න. මේ කාලයට අපි කියනවා බීජ අවසන සමය කියලා. COVID-19 විස බීජයක් තව පුද්ගලයෙකුට ඇතුළු වෙලා, නිරෝගී පුද්ගලයෙකුට ඇතුළු වෙලා, ඒ පුද්ගලයාට රෝග ලක්ෂණ ඇති වෙන්න දින 2-5ක් වගේ
කාලයක් ගත වෙනවා. ඊට පස්සේ තමයි රෝග ලක්ෂණ ඇති වෙන්නේ. මේ කාලේ දින 14ක් වගේ දීර්ඝ කාලයක් වෙන්නත් පුළුවන්. මේ කාලය ඇතුළත මේ පුද්ගලයා තව කෙනෙකුට රෝගය බෝ කරනවා. ඒ කියන්නේ මේ පුද්ගලයාගෙන් තව කෙනෙකුට රෝගය බෝ වෙන වෛරසය ඇඟෙන් නිකුත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා කැස්ස කිවිසීම මගින් ඇති වෙන බිඳිතිවල මේ වෛරසය තියෙන්න පුළුවන්. COVID-19 රෝගයේ තියෙන විශේෂත්වය තමයි මේ වගේ රෝග ලක්ෂණ ඇතිවීමට පෙරත් පුද්ගලයෙක්ගෙන් තව පුද්ගලයෙකුට රෝගය බෝ වෙන්න පුළුවන්. ඒ කියන්නේ රෝග ලක්ෂණ ඇති වෙන්න දවස් 2කට කලින් වුණත් ඒ පුද්ගලයාගේ ඇඟෙන් ශ්වසන මාර්ගයේ තියෙන වෛරස් එළියට ගිහිල්ලා බින්දිති කැස්ස කිවිසීම හරහා තව කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. ඒක විශේෂ ලක්ෂණයක්. සාමාන්‍යයෙන් රෝගය දින 14ක් වගේ කාලයක් ඇතුළතදී සුව වෙනවා. ඇඟේ ප්‍රතිශක්තිය වැඩි වෙනකොට රෝගය ආපහු මර්ධනය වෙලා පුද්ගලයෙක් නිරෝගී නැවත යථා තත්ත්වයටපත් වෙනවා. හැබැයි සමහර වෙලාවට සමහර පුද්ගලයන්ගේ ඇඟ ඇතුලේ මේ වෛරසයේ කාලයක් තියෙන්න පුළුවන්. සමහර පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා දින 83ක් වගේ කාලයක් ඒ පුද්ගලයාගේ ඇඟේ රෝගය වැළඳුණු පුද්ගලයාගේ ඇඟේ මේ වෛරසය පවතින්න පුළුවන්. නමුත් මේ දීර්ඝ කාලය තුලම ඒ පුද්ගලයාගෙන් තව කෙනෙකුට රෝගය බෝ වෙන්නේ නැහැ. වෛරසය ඇඟ ඇතුලේ තිබුණා උනත්. නමුත් මේ වෛරසය ඇඟෙන් පිට වෙන්න පුළුවන් ශ්වසන මාර්ගයෙන් සහ සමහර වෙලාවට මල පහ හරහා මෙම වෛරසය බාහිරයට ඉවත් වෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි අපි දන්නවා වෛරස් රෝගයක් බෝ වුනහම ඇඟ ඒ වෛරසයට විරුද්ධව ප්‍රතිශක්තියක් ගොඩනගා ගන්නවා. ඒ ප්‍රතිශක්තිය යම් කාලයක් මේ ඇඟේ මේ පුද්ගලයාගේ ඇඟේ පවතිනවා. COVID-19 වලට එරෙහිව ප්‍රතිශක්තිය ගොඩනගෙන ප්‍රතිශක්තිය සාමාන්‍යයෙන් මාස 8ක් වගේ කාලයක් පුද්ගලයෙකුගේ ඇඟේ තියෙන්න පුළුවන්. නමුත් එක කාරණයක් අපි මතක තියාගන්න ඕන COVID-19 හැදෙන හැම පුද්ගලයාගේම ප්‍රතිශක්තිය මාස 8ක් කාලයක් තියෙන්නේ නැහැ. ඒ නිසා COVID වැළඳුණු පුද්ගලයෙකුට නැවත වාරයක් මාස 8ක් යන්න කලිනුත් රෝගය වැළඳෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාස 8ක් වගේ කාලයක් ගියාට පස්සේ අර පෙර ඇති වුණු රෝගය නිසා ඇතිවෙන ප්‍රතිශක්තිය ඇඟේ තියෙන රෝගය සුව කිරීමේ ශක්තිය ඉබේම නැති වෙලා යනවා. ඒ නිසා මෙහිදී රෝගය බෝ වුණු කෙනෙකුට උනත් රෝගය වැළඳුණු කෙනෙකුට උනත් එන්නත ලබා දීම මෙම ප්‍රතිශක්තිය පවත්වා ගැනීමට උපකාර වෙනවා කියන එක විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා. අපි මුලින්ම COVID-19 රෝගය ලෝකෙ පුරා පැතිරීමේදී ඒකේ හැසිරීම ගැන එච්චර විස්තර දැනගෙන තිබුණේ නැහැ. නමුත් කාලයක් යනකොට මාස කිහිපයක් යනකොට මේ රෝගය රෝගියෙක්ගේ ශ්වසන මාර්ගයෙන් එළියට යන කැස්ස හෝ කිවිසීම් මගින් එළියට යන බිඳිති හරහා තව කෙනෙකුට බෝ වෙනවා කියන එක තහවුරු කරගත්තා. ඒ නිසා එය වැළැක්වීමට අවශ්‍ය විදිහේ හැසිරීම් රටාවක් පිළිපදින්න මිනිස්සුන්ට අවවාද කරා. පුළුවන් තරම් දුරස්ථභාවය පවත්වා ගන්න කිවිසීමේදී කැහීමේදී කහිනකොට වැලමිට පාවිච්චි කරලා ඒ බිඳිති විසිරීම වළක්වන්න සහ පුළුවන් හැම වෙලාවෙම අත සෝදන්න එහෙම නැත්නම් විස බීජ හරණය මගින් අත පිරිසිදුව තබා ගන්න කියන කාරණාව තමයි ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරේ. නමුත් කාලයත් එක්ක මේ රෝගයේ මර්ධනයට එන්නතක් නිපදවිය හැකිද කියන කාරණය ගැන ලෝපුරා විද්‍යාඥයන් ඒ පර්යේෂණ ආයතන සාකච්ඡා කරා වැඩ කටයුතු ආරම්භ කරා. අපි දන්නවා එන්නතක් නිපදවීමේ අධීර කීපයක් තියෙනවා. ඒ නිසා මම කැමති ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න. මොකද සමහර සුළු පිරිසකගේ අදහසක් තියෙනවා මේ එන්නත මෙච්චර ඉක්මනින් නිපදවුන නිසා මේ ගැන එච්චර විශ්වාසවන්ත නැහැ කියලා. නමුත් මෙතන අපි තහවුරු කරගන්න ඕන කාරණේ තමයි
එන්නත් නිෂ්පාදනය වෛරසයේ හැසිරීම ගැන විද්‍යාත්මක මතය එහෙම නැත්නම් විද්‍යාත්මක තොරතුරු ලෝපුරා ඒ වෙනකොටත් තහවුරු කරගෙන තිබුණේ මොකද මේක SARS කියන කොරෝනා වෛරසය මගින් බෝන රෝගයක් නිසා ඒ වෛරසයේ හැසිරීම ගැන අවබෝධයක් තිබුණා. සහ ඒකට විරුද්ධව ඒක මර්ධනය කරන්න එන්නතක් නිපදවන්න ඕන කොහොමද කියන විද්‍යාත්මක දැනුම ලෝකයට තිබුණයි වෙනකොට. පළමුවම දැන් එන්නතක් නිපදවීමේදී කරන්නේ එන්නත එහෙම නැත්නම් ඖෂධය ආරක්ෂිතද කියන පරීක්ෂා කිරීම. ඒකට සති කීපයයි ගත වෙන්නේ. එහෙම නැත්නම් මාස කීපයක් ගත වෙනවා. ඊළඟ අදියර තමයි එන්නතක් එහෙම නැත්නම් ඖෂධයක් නිපදවීමේදී මාත්‍රාව සහ එන්නති මාත්‍රාව සහ ඉන් අතුරු ආබාධ ඇති වෙනවද කියන කාරණය පරීක්ෂා කිරීම. එයත් අවසන් කිරීමෙන් පසුව අදියර 3ට එහෙම නැත්නම් එන්නතේ කාර්යක්ෂමතාවය සහ අතුරු ආබාධ ගැන පරීක්ෂණ කරන තත්වයට එනවා. ඒ පරීක්ෂණ සාර්ථක වුණාම තමයි එන්නතක් ලියාපදිංචි වෙන්නේ. මේ ෆයිසර් සහ අනිකුත් එන්නත් කිහිපයක් මේ වෙනුවට ලෝකේ පුරා භාවිතා කරනවා ලියාපදිංචියෙන් පසුව. ලියාපදිංචිය අදියර 3ේදී සිද්ධ වුණත් ඊට පසුවත් මේ එන්නත භාවිතා කිරීමේදී ඒ තොරතුරු එක්රැස් කරමින් ඒ එන්නතේ තියෙන ගුණාගුණ වගේම කාර්යක්ෂමතාවය ගැන පර්යේෂණ තවදුරටත් කරනවා. මොකද දැන් අපි දන්න ලෝකයේ පුරා විවිධ රටවල විවිධ එන්නත් භාවිතා කරනවා. ඒ නිසා ඒ එකිනෙක එන්නත් වල තියෙන කාර්යක්ෂමතාවය සහ ගුණාගුණ අනුව ඒ මොන එන්නත වඩා හොඳ එන්නතක්ද කියන එක තහවුරු කරගන්න මේ වගේ පරීක්ෂණ පවත්වනවා. අපි දන්නවා නවසීලන්තයේ 2021 පෙබරවාරි 3 වෙනිදා ෆයිසර් එන්නත ලියාපදිංචි කරා. මේ වෙනකොට ඔක්තෝබර් 14 වෙන දිනයේදී මේ වෙන විට මිලියන 6.1ක ෆයිසර් එන්නත් මාත්‍රා සංඛ්‍යාවක් නවසීලන්තයේ පුද්ගලයන්ට ලබා දීලා තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 12ට ඉහළ සියලු දෙනාටම මෙම එන්නත ලබා දෙනවා. මේ වෙනකොට 62%ක් ජනතාව නවසීලන්තයේ එන්නත් දෙකම ලබා දෙනවා. එන්නත පළවෙනි එන්නත ලබා දීලා සති 3කින් දෙවෙනි එන්නත සාමාන්‍යයෙන් ලබා දෙන්නේ. දෙවෙනි එන්නතත් ලබා දීලා සතියකට පමණ කාලයකට පසුව ඒ පුද්ගලයාගේ ඇඟේ හොඳ ප්‍රතිශක්තියක් ගොඩනැගෙනවා. කොවිඩ් රෝගය බෝවීම තමුන්ට කොවිඩ් රෝගය ඇතුළුනත් ඒ මර්ධනය කළ හැකි ප්‍රතිශක්තියක් ගොඩනැගෙනවා. එතකොට සාමාන්‍යයෙන් කොවිඩ් එන්නත ෆයිසර් එන්නත ගැන සලකනකොට ෆයිසර් එන්නත මගින් 98%ක ප්‍රතිශතයකට රෝගය බෝවීම අඩු කරනවා කියලා තහවුරු කරගෙන තියෙනවා. ඒ කියන්නේ එන්නත ලබා දුන්න අයගෙන් 2% වගේ කෙනෙකුට තමයි කලාතුරකින් රෝගය හැදෙන්න පුළුවන්. දැන් අපි කතා කරේ එන්නත ගැන. දැන් එන්නත ගන්න ඕනේ ඇයි අපි? ඒක තමයි ප්‍රධානම දේ. මොකද වෛරසය ඊටාම බරපතලයි. අපි දන්නවා ඕස්ට්‍රේලියාව, ඇමරිකාව සහ අනිකුත් රටවල් ශ්‍රී ලංකාවේ පවා රෝගය බරපතල විදිහට පැතිරලා ජීවිත හානි වෙලා තියෙනවා. වාසනාවකට නවසීලන්තයේ එවැනි ජීවිත හානියක් අපිට වාර්තා නොවුණත් රෝගය මර්ධනය කිරීම සඳහා රටේ සම්පත් විශාල වශයෙන් මේ වෙනකොට යොදා ගන්නවා. ඒ හින්දා සාමාන්‍ය ජීවිතයේ අම්තාක් දුරට අඩපණ වෙලා තියෙන්නේ. මේ රෝගය වළක්වා ගැනීමට මෙතෙක් අපි භාවිතා කරපු ක්‍රමවේදයන් වලින් 100%ක් අපිට ජයග්‍රහණය වෙත යන්න බැරි වෙනවා. ඒ නිසා රෝගය වළක්වා ගන්න නම් අනිවාර්යයෙන්ම අපි එන්නත සියලුම දෙනාට එන්නත ලබා දිය හැකි සියලුම දෙනාට ලබා දිය යුතු වෙනවා. ඒ අරමුණ ඇතුව තමයි අද දවසේ නවසීලන්තයේ මේ කටයුතු සිද්ධ වෙන්නේ.
අදත් සුපර් සැටර්ඩේ කියලා සියලුම දෙනාට එන්නත් ලබා දීමේ ලොකු දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි බලමු ඇයි මේ එන්නත ගන්න ඕන කියලා. මොකද ඒක එකම කාරණේ තමයි COVID-19 වලට ප්‍රතිකාරයක් නැහැ. ඒක වෛරස් රෝගයක් නිසා. COVID-19 හැදුණු බොහෝ දෙනෙක් සංකූලතාවලට පත් වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම වෙන රෝග තියෙන එහෙම නැත්නම් වයස්ගත පුද්ගලයන්. ඒ නිසා ඒගොල්ලන් ආරක්ෂා කර ගැනීමට නම් එන්නත දීම තමයි ප්‍රධානම දේ. අනික තමයි ඔබ ආසාදනය වුවහොත් ඔබ තරුණයෙක් වෙන්න පුළුවන්. එතකොට ඔබට සංකූලතාවයක් ඔබට ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන් COVID-19 නිසා. නමුත් ඔබට ආසාදනය වීමත් සමග ඔබ එම රෝගය ඔබේ පවුලේ අනිකුත් පුද්ගලයන්ට බෝ කරනවා. එහෙම බෝ වුණොත් වැඩිහිටියෙකුට බෝ වුණොත් වෙනත් රෝගයක් තියෙන අයෙකුට බෝ වුණොත් ඒ කියන්නේ දියවැඩියාව අධික රුධිර පීඩනය වගේ රෝගයක් තියෙන කෙනෙකුට බෝ වුණොත් ඒ පුද්ගලයාගේ ජීවිතයට හානියක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔබ එන්නත ලබා ගත යුතු වෙනවා. ඔබ මරණයට අකමැති නිසා ඔබ එන්නත ලබා ගත යුතු වෙනවා. මොකද එන්නත ලබා දීපු අයගෙන් බොහෝම ඊටාම සුළු පිරිසක් තමයි දරුණු විදිහට මේ රෝගයට ගොදුරු වෙන්නේ. නවසීලන්තයේ දැනට අපිට හමුවුණු තොරතුරු අනුව මේ පහුගිය කාලයේදී හමුවුණු රෝගීන් 95%ක්ම එන්නත ලබා ගත්තේ නැති අය. එන්නත ලබා ගත්තේ නැති අය තමයි වැඩි පිරිසක්. ඒ නිසා එන්නත ඒකේ අනිත් පැත්ත තමයි කතාව. එන්නත ලබා ගත්තම මේ රෝගය වැළඳීම ගොඩක්ම අඩු වෙනවා. 98ක් වගේ ප්‍රමාණයකට අඩු වෙන්න පුළුවන්. අනිත් කාරණය දැන් විදේශගත වන බොහෝ රටවල පැසිෆික් රටවල් වල සම්පූර්ණයෙන්ම එන්නත ලබා ගත්ත අයට පමණයි ඒ රටවල් වලට ඇතුළු වෙන්න අවසර දෙන්නේ. ඕස්ට්‍රේලියාව වුණත් ඒ නීතිය මෑතකදී නුදුරේදී ගෙනෙන්නට පුළුවන්. අනික සමහර උත්සව සමහර ආයතන වලට ඇතුළු වීමට එන්නත ලබාගත් සහතිකය ඉදිරිපත් කරන්න වෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අංශවල රැකියාව කරන අය දෙසැම්බර් 1 වෙනිදා වෙනකොට සියලුම දෙනා එන්නත් ලබා ගත යුතු වෙනවා. එහෙම නැති වුණොත් ඒගොල්ලන්ට ඒ රැකියාව සාමාන්‍ය රැකියාව කරගෙන යාමට අවස්ථාව අවසරය ලැබෙන්නේ නැහැ. සමහර ගුවන් සමාගම් එන්නත් ලැබුවායට පමණයි තමන්ගේ ගුවන් යාන භාවිතා කරන්න ඒ පහසුකම් ලබා දෙන්නේ. මේ කාරණා නිසා හැකි ඉක්මනින් එන්නත ලබා ගත යුතු වෙනවා. ඒ තමුන්ගේ ආරක්ෂාවට වගේම වටපිටේ තමුන්ගේ ගෙදර අනිත් අයගේ ආරක්ෂාවට. එතකොට එන්නත ලබා දෙන්න පුළුවන්ද හැම කෙනෙකුටම ලබා ගන්න පුළුවන්ද කියන කාරණය අපි දැනගත්තොත් හොඳයි. කිරි දෙන මව්වරුන්ට එන්නත ලබා ගන්න පුළුවන්. එහිදී කිරි දෙන මව්වරුන්ට විශේෂ හේතුවක් නැහැ එන්නත ලබා නොගෙන ඉන්න. එන්නතෙන් ඒගොල්ලන්ට හානියක් වෙන්නේ නැහැ. අනිත් කාරණේ තමයි ගර්භණී අයට එන්නත ලබා ගත හැකි වෙනවා. ඒක ඒගොල්ලන්ට පමණක් නෙවෙයි දරු ගැබට අවසානයේදී බිහිවන කුඩා දරුවටත් ඒ එන්නත ලබා දීමෙන් ඇඟේ ඇතිවෙන ප්‍රතිදේහ ප්‍රතිශක්තිය දරුවටත් ලැබෙනවා. ඒ නිසා ගර්භණී අයටත් එන්නත ලබා ගන්න පුළුවන්. අනිත් කාරණය මේ ප්‍රතිශක්ති ඌනතා ඇති අයට, ඒ කියන්නේ පිළිකා වගේ කල්පවතින රෝග තියන අයට මේ එන්නත ලබා ගන්න ඕන. මොකද ඒගොල්ලන්ට COVID-19 හැදුනොත් ඒගොල්ලන්ට ඒ නිසා සංකූලතා ඇති වෙලා බරපතල තත්යකට මුහුණ දෙන්න වෙනවා. දැන් මේ එන්නතින් අතුරු ආබාධ ලැබෙනවද? අතුරු ආබාධ
තියෙනවද කියන කාරණය සමහර අය කතා කරනවා. එන්නතින් අතුරු ආබාධ තියෙනවා. නමුත් ඒ සාමාන්‍ය අනිකුත් සරම්ප වගේ එන්නත් වලින් ඊට පසුව ඇතිවෙන අතුරු ආබාධ වගේම තමයි මේ එන්නතෙන් ඇතිවෙන අතුරු ආබාධත්. සාමාන්‍යයෙන් අතුරු ආබාධ වැඩිපුරම දකින්න හම්බෙන්නේ අවුරුදු 18ක් 55ක් අතර කාලයේ අතර වයසේ අයට අතුරු ආබාධ දෙවෙනි මාත්‍රාවෙන් පස්සේ ඒ විදපු ස්ථානයේ වේදනාව හිසේ කැක්කුම ඇඟපත වේදනාව මස්පිඩු වේදනාව අප්පිරියාව වගේ සාමාන්‍ය අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. එහිදී පැනඩෝල් එහෙම නැත්නම් බ්‍රූෆන් වගේ සුළු ප්‍රතිකාරයකින් ඒක යටපත් කරගන්න පුළුවන්. වසංගතය පිළිබඳ තොරතුරු වසංගතය පාලනය කරගන්නේ කොහොමද සහ අපේ වගකීම ගැන කතා කරද්දී අපිට අමතක කරන්න බැරි තව කාරණයක් තමයි වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම. සමහර අය කැමති අමුතු දෙයක් ගැන කතා කරන්න, අමුතු දෙයක් තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න. ඒ නිසා මම හිතනවා මේ කාරණත් වැදගත් වෙයි කියලා අපේ අසන්නන්ට. හයිඩ්‍රොක්ලෝරික්වින් කියන්නේ බෙහෙතක්. ඒ බෙහෙත සාමාන්‍යයෙන් මැලේරියා රෝගයට ප්‍රතිකාරයක් වශයෙන් තමයි භාවිතා කරන්නේ. ඊට අමතරව තවත් දීර්ඝකාලීන රෝගවලට භාවිතා කරනවා. හයිඩ්‍රොක්ලෝරික්වින් වලින් COVID-19 මර්ධනය කළ හැකි කියන විශ්වාසය සාවද්‍යයි. එහි එය විද්‍යාත්මකව තහවුරු කරලා නැහැ. එයින් සැලකිය යුතු ප්‍රතිඵලයක් ලැබෙන බව තහවුරු වෙලා නැහැ. අනිත් කාරණය තමයි මිනිස්සු ගොඩක් රෝගවලට විටමින් ගන්නවා. විටමින් වලින් රෝගය සුවපත් කරගන්න පුළුවන් කියන මතයක් තියෙනවා. අපි දන්නවා විටමින් වලින් ඇඟේ ප්‍රතිශක්තිය වැඩි කරන්න පුළුවන්. නමුත් විටමින් C, D, B ගත්තා කියලා ඇඟේට ඇතුළු වුණු COVID-19 එයින් මර්ධනය වෙන්නේ නැහැ. ඊට වැඩිය තමුන් එන්නත ලබා ගන්නවා නම් විශ්වාසවන්ත විදිහට COVID මර්ධනය කරගන්න, COVID වලින් වැළකී ඉන්න පුළුවන්. අනිත් දේ තමයි ඩෙක්සාමෙථසෝන්. ඩෙක්සාමෙථසෝන් කියන්නේ ඇන්ටි ඉන්ෆ්ලමේටරි බෙහෙතක්. සාමාන්‍යයෙන් ඉන්ෆ්ලමේෂන් එහෙම නැත්නම් ඇඟේ ඇතිවෙන වෙනස් රෝගයක් නිසා ඇතිවෙන වෙනස්කම් යටපත් කිරීමට දෙන බෙහෙතක්. ඩෙක්සාමෙථසෝන් COVID-19 වලදී පාවිච්චි කරන අවස්ථා තියෙනවා. හැබැයි සාමාන්‍ය රෝගීන්ට නෙවෙයි. අපි දන්නවා වෙන්ටිලේටර් එකට දාලා ඉන්න බරපතල COVID ආසාදනයට ලක්වුණු ශ්වසන උපකාර යටතේ ඉන්න ලෙඩුන්ට සමහර වෙලාවට සුළු ප්‍රමාණයක ඩෙක්සාමෙථසෝන් ලබා දෙනවා. ඒ අවස්ථාවෙන් මග අරින්න. එහෙම නැතුව ඩෙක්සාමෙථසෝන් කියන්නේ COVID මර්ධනය කිරීමේ COVID ප්‍රතිකාරයක් නෙවෙයි. අනික සමහර අය හිතනවා මේ දීර්ඝ කාලයක් මුණ ආවරණය කරගෙන හිටපුම ඒ මුණ ආවරණයක් එක්ක හුස්ම ගැනීමේ අපහසුතා ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් කියලා. ඒකේ සාධාරණ විද්‍යාත්මක පසුබිමක් සත්‍යයක් නැහැ. මුව ආවරණ පාවිච්චි කරා කියලා ඒක දීර්ඝ කාලීනව ශරීර සෞඛ්‍යයට හානියක් ලැබෙන්නේ නැහැ. හානියක් එන්න දෙන්නේ නැහැ. අනිත් කාරණේ තමයි අපි සාමාන්‍යයෙන් කතා කරනවානේ මේ COVID-19 වෛරසය විනාශ කරන්න මේ ඇන්ටිසෙප්ටික් එහෙම නැත්නම් විස බීජනාශක පාවිච්චි කරන්න පුළුවන් කියලා. එතනදී අපි අපිරිසුදු කරනවනේ ඇල්කොහොල් අඩංගු විස බීජනාශක වලින්. ඉතින් සමහර අය හිතනවා මේ මත්පැන් පානය කරපුමත් එතනෝල් මෙතනෝල් ඒ කියන්නේ විෂ සහිත මත්පැන් පානය කරපුමත් ඇඟේ තියෙන එහෙම නැත්නම් ශ්වසන මාර්ගයේ උඩ තියෙන විස බීජ විනාශ වෙනවා කියලා. නෑ, එහෙම වෙන්නේ නැහැ. මත්පැන් පානය කරා කියලා මේ ඇල්කොහොල් බිව්වා කියලා ඒ විස බීජ මේ විනාශ වෙන්නේ නැහැ. මොකද විස බීජ තියෙන්නේ
ඇඟේ පටක ඇතුලේ. ඒ නිසා අනිත් කාරණය සමහර අය හිතනවා මේ තර්මල් ස්කෑනර් ඒ කියන්නේ උණ බලන ඩිජිටල් උපකරණ තියෙනවානේ සමහර ආයතනවල හයි කරලා තියෙනවා ඩිජිටල් උපකරණ. ඒකේ ඇඟේ උෂ්ණත්වය වැඩි වුණාම හෝ අඩු වුණාම ඒකෙන් පෙන්눔 කරනවා. ඉතින් සමහර වෙලාවට හිතෙනවා මේකෙන් කොවිඩ් අඳුන ගන්න පුළුවන් කියලා. ඒ උපකරණ වලින් කොවිඩ් අඳුන ගන්න බෑ. ඒ උපකරණ සකස් කරලා තියෙන්නේ ඇඟේ උෂ්ණත්වය අඳුන ගන්න. උෂ්ණත්වය අඩු වැඩි වෙන්න පුළුවන් විවිධ හේතු හින්දා. උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ උණ හැදෙනවා කියන එක. උණ හැදෙන්න පුළුවන් විවිධ හේතු නිසා. ඒ නිසා තර්මල් ස්කෑනර් යන්ත්‍රයකින් කොවිඩ් හඳුන ගන්න බෑ. අනිත් කාරණේ තමයි අපි කවුරුත් කැමති දේශීය ඖෂධවලට දේශීය ඖෂධවල ප්‍රතිශක්තිය වැඩි කරන ගුණ තියෙනවා. ඒ නිසා සමහර අය මේ කොවිඩ් මර්ධනයට එය යොදාගත හැකි කියලා ගොඩක් වෙලාවට විශ්වාස කරනවා. ඒ නිසා ඒ ගැනත් කතා කරොත් හොඳයි කියලා මම හිතුවා. ගම්මිරිස් සුදුලුණු වගේ දේවල් වලින් කොවිඩ් වළක්ව ගන්න පුළුවන් කියන මතයයි විද්‍යාත්මක සත්‍යයක් නැහැ. ඇඟේ ප්‍රතිශක්තිය වැඩි වෙන්න පුළුවන්. නමුත් කොවිඩ් ඇඟට ඇතුළු වුණාම ඒ COVID-19 වෛරසය ඇඟට ආසාදනය වෙනවා. මේ ගම්මිරිස් සුදුලුණු වැනි දේවල් ආහාරයට ගත්තා බිව්වා කියලා ඒක මර්ධනය වෙන්නේ නැහැ. තවත් කාරණයක් මේ රෝගය අපි දන්නවා සමහර වෙලාවට වෛරසය මේස මත පුටු මත ඒ වෛරසය තියෙන්න පුළුවන් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේ මිනිස්සු හිතනවා මැස්සෝ මදුරුව හරහත් මේ වෛරසය බෝ වෙන්න පුළුවන්ද කියලා. ඒක බැලුම් බැලමට එහෙම පුළුවන් වගේ හිතෙනවා. නමුත් විද්‍යාත්මක සොයා බැලීම් වලදී තහවුරු වෙලා තියෙනවා මැස්සන්ගෙන් සහ මදුරුවන්ගෙන් වෛරසය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ, බෝ වෙන්නේ නැහැ කියලා. අනිත් දේ දැන් විස බීජ නාශක ගොඩක් වෙලාවට බ්ලීචින් වගේ ලයිසෝල් වගේ දේවල් තියෙනවා විස බීජ නාශනය කරන්න පරිසරයේ ටොයිලට් වල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් උපකරණ පිරිසුදු කරන ආලේපන. ඒවා ඇඟේ ආලේප කරා කියලා අපේ ඇඟට ඇතුළු වුණු COVID-19 විනාශ වෙන්නෙත් නැහැ. ඇඟට ඒ විස බීජ ඇතුළු වීම වළක්වන්නෙත් නැහැ. එවැනි විස බීජ නාශක ඇඟේ ආලේප කිරීම භයානකයි. ඒයින් වෙනත් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්, රෝග ඇති වෙන්න පුළුවන්. ඊට වැඩිය හොඳම දේ තමයි අත් දෙක සබන් ගාලා පිරිසිදුව තියා ගැනීම. ඒයින් කොවිඩ් වළක්වා ගන්න පුළුවන්. අනික උෂ්ණත්වය අඩු වැඩි කරලා කොවිඩ් වලට ඒ කොවිඩ් වල තියෙන බෝවීමේ හැකියාව අඩු කරන්න බෑ. ඒ නිසා උණු වතුර නෑවා කියලා හරි අවුවේ හිටියා කියලා හරි සීතල අයිස් වතුර බීවා කියලා හරි කොවිඩ් විනාශ කරන්න බෑ. කොවිඩ් වලින් ආරක්ෂා කරන්න බෑ. අපි දන්නවා ශාරීරික උෂ්ණත්වය සාමාන්‍යයෙන් අංශක 36.5 37ක් වෙනවා. අපි උණු වතුර නෑවත්, ඇල් වතුර නෑවත්, සීතල වතුර නෑවත්, අයිස් වතුර බිව්වත් ඒ ඇඟේ උෂ්ණත්වය ඒ මට්ටමේමයි පවතින්නේ. ඒ නිසා ඒ උෂ්ණත්වය ඇතුලේ මේ වෛරසයට නොනැසී පවතින්න පුළුවන්. ඒ නිසා මම මතක් කරන්න කැමති ඇඟේ උෂ්ණත්වය අඩු වැඩි කරන්න බෑ අපිට වෛරසයක් මර්ධනය කරන්න. නමුත් අපි පිරිසුදුව ඉන්නවා නම් අපේ අත්වල තැවරුණු විස බීජ සබන් යොදා හෝදනවා නම් විස බීජ නාශකකින් අත් දෙක පිරිසුදු කරනවා නම් කියන්නේ අත් සේදීමට පාවිච්චි කරන hand sanitizer වර්ගයකින් ඒක විස බීජයකට ඇතුළු වීම වළක්වන්න පුළුවන් එකකින්. අනිත් දේ තමයි hand dryer වගේ දේවල් වලින් එහෙම නැත්නම් UV light ඒ කියන්නේ පාරජම්බුල අර light වලින් ඒ light වලට ඇඟ නිරාවරණය කරා කියලා ඇඟේ විස බීජ නැති වෙන්නේ නැහැ. මේ වගේ අපිට එදිනෙදා එක එක
වැරදි තොරතුරු ලැබෙනවා. ඒ වැරදි තොරතුරු ලැබුණාම අපි කරන්න ඕන ඒක තවත් කෙනෙක්ගෙන් අහලා දැනගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ තොරතුරු තවදුරටත් සොයා බලන්න ඕනේ. එහෙම නැතුව වැරදි තොරතුරක් ඒ විදිහටම අනුගමනය කරොත් තවදුරටත් අපිට මේ COVID වලින් පීඩාවටපත් වෙන්න වෙනවා. අපි COVID අපිව පරද්දන දවසක් එනවා. ඒ නිසා මම හිතනවා ඔබට යම් කිසි තොරතුරක් ලැබුණාම ඒ තොරතුර පිළිගන්න කලින් ඒ තොරතුරේ සත්‍ය අසත්‍යතාවය ගැන හොයලා බලන්න. ඒ ගැන දන්න විශ්වාසවන්ත මාර්ගයකින් විශ්වාසවන්ත තොරතුරු සපයන තැනකින් ඒ ගැන තහවුරු කරගන්න කියන ඉල්ලීමක් මේ අවස්ථාවේදී මම කරන්න කැමතියි. හොඳයි. අවසාන වශයෙන් මම කියන්නේ දැන් COVID මර්ධනයට අපි දන්න හොඳම ක්‍රමය තමයි එන්නත ලබා ගැනීම. එන්නත ඔබට නොමිලේ ලබා ගන්න පුළුවන්. එන්නත ලබාගත් අයට රෝගය වැළඳීම ඉතාම පහළ මට්ටමක අඩු මට්ටමක තියෙන්නේ කියලා තහවුරු වෙලා තියෙනවා. එන්නත ලබා ගැනීමෙන් ජීවිත හානිය වළක්ව ගන්න පුළුවන් කියලා අපි දන්නවා. ඒ නිසා අවසාන වශයෙන් මම ඉල්ලන්නේ හැමෝම තමන්ගේ රෝගය සුව කර ගැනීමට නැත්නම් තමන්ට රෝගය බෝවීම වළක්වා ගැනීමට වගේම තමන් හරහා තව කෙනෙකුට මේ රෝගය බෝවීම වළක්වීමට නම් එන්නත ලබා ගන්න උනන්දු වෙන්න කියන ඉල්ලීම කරනවා. ඒත් එක්ක තව එක දෙයක් නියුමෝනියා එන්නත එහෙම නැත්නම් ෆ්ලූ වැක්සින් එකෙන් COVID මර්ධනය කරන්න බෑ. ඒ වැක්සින් එකකින් කොහෙත්ම COVID වලට සම්බන්ධයක් නැහැ. ඒ නිසා COVID මර්ධනය කරගන්න නම් COVID වලින් ආරක්ෂා වෙන්න නම් COVID-19 වලට විශේෂ වූ එන්නතක් වන Pfizer හෝ ඊට අදාළ එන්නතක් ලබාගෙන ආරක්ෂා විය යුතු වෙනවා. ඔබට අද මේ සාකච්ඡාවට සහභාගී වීම ගැන මම ඉතාම ස්තුතිවන්ත වෙනවා. තවත් දවසක අපිට වැදගත් වෙන කාරණයක් පිළිබඳව කතා කරන්න ඔබත් එක්ක එකතු වෙන අදහසින් මම ආයිබෝන් කියලා ඔබට සමුදෙනවා.